කතා කරන වෙලාවෙදී ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන් රැසකගේ නිවාස ගිනිබත් වෙමින් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් රට පුරා පැවති සාමකාමී විරෝධතා විසිරුවන්න ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අවස්ථා ගණනාවකදී උත්සාහ කළා. අප්‍රේල් මාසයේ මුල ඇඳරි නීතිය දැම්මා, හදිසි නීතිය දැම්මා, ඊට පස්සේ අධිකරණ නියෝග ගන්න හැදුවා. වෙනත් උපක්‍රම පාවිච්චි කළා. මේ හැම එකක්ම අසාර්ථක වෙච්ච තැන ඊළඟට සැලසුම් කළා ඔවුන්ගේම පිරිසක් ලවා පහර දෙන්න. මේ ඔවුන්ගේ හැම දෙයක්ම ලීක් වෙද්දි ඔවුන්ට අන්තිමට ඉතුරුලා තිබ්බේ අද මේ වෙච්ච දේ විතරයි. මීට මාස කිහිපයකට කලින් අපි කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ යටතේ වසර ගණනාවක් තිස්සේ තිබ්බ පොලිස් කැලරි මර්දන ඒකකය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධිනයට දැම්මා. පහුගිය කාලේ වැති වෙච්ච හැම උද්ඝෝෂණයක්ම පාලනය කළේ දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන්. අපි දැක්ක අන්තරයට කඳුළු ගෑස් ගහනවා, ජල ප්‍රහාර එල්ල කරනවා, සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන්න උත්සාහ කරනවා, සම්පූර්ණයෙන් බැරියර් දානවා. මේ කැරලි මර්දනය සම්බන්ධ සියලුම දේවල් උනේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියාගේ අනුදැනුම උඩ ඔහුගේ මෙහෙයවීමෙන්. මේ තත්ත්වයට එක්ක පෙරේදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත පොලිස් ප්‍රධානීන්ට කතා කරලා මොනවද කිව්වේ? Zoom meeting එකක් තිබ්බා. ඒ Zoom meeting එකේදී මොනවද කිව්වේ කියලා ඒකට සහභාගී වෙච්ච උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම අපිට කතා කරලා කිව්වා. ඔවුන් විශ්වාස කරනවා එදා දේශබන්දු තෙන්නකෝන් එයාගෙන් අහන්න නැතුව මේ මහින්දගේ කට්ටියට හෝ මේ ඊට සම්බන්ධ පිරිසට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා කිව්වේ. උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා කිව්වේ මේක මේ අද කළ සැලසුම් සහගත ප්‍රහාරයට කියලා. මොකද සාමාන්‍යයෙන් කඳුළු ගෑස් ගහනවද ජල ප්‍රහාර එල්ල කරනවද මොකද්ද කරන්න කියලා තීරණය කරන්නේ උද්ඝෝෂණයක් යන අවස්ථාවේ එම ස්ථානයේ සිටින උසස් පොලිස් නිලධාරිය එම ස්ථානයේ නියෝග දෙන උසස් පොලිස් නිලධාරියා. කාටවත් කියන්න බෑ කලින් මෙහෙම කරන්න එපා කියලා කලින් කියන්න බෑ. ඒක අවස්ථානුකූලව වෙන දෙයක්. ඒ අදාළ අවස්ථාවට මුහුණ දෙන්න පොලිස් නිලධාරීන්ට අවශ්‍ය තරම් පුහුණු වීම දීලා තියෙනවා. එතකොට එහෙනම් කලින් මීට දවස් 3කට කලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උසස් පොලිස් නිලධාරීන්ට කිව්වේ උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර කඳුළු ගෑස් එල්ල කරන්න එපා කියලා. පාර්ලිමේන්තුව ගාව දිගහල එලවලා කොම කරලා අන්තිමට පෙරේදා කිව්වේ ඇයි? අද උදෑසන ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවලා තිබ්බා. ඔවුන් අරලියගහ මන්දිරයට ගියා. ආණ්ඩුවේ දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන් තමයි මේකට කැඳවලා තිබ්බේ. අරලියගහ මන්දිරයට ගියාට පස්සේ අරලියගහ මන්දිරයේ ජනාධිපති අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමග සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යවරයාට හිතවත් දේශපාලඥයෝ ටිකක් ඔවුන් සමග සාකච්ඡා කළා. ඉන් පස්සේ එළියට ඇවිදින්න තමයි ඔවුන් මයිනා ගෝගමට සහ ගෝඨා ගෝගමට පහර දෙන්න ගියේ. එතකොට අරලියගහ මන්දිරය ඇතුළේදී කවුද කිව්වේ ගිහිල්ලා පහර දෙන්න කියලා? අද දවල් ඉඳන් සමාජ මාධ්‍යවල වීඩියෝවක් ෂෙයා වුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියනවා අපිට දුන්න නම් ගෝඨා ගෝගම සුද්ධ කරනවා කියලා. එහෙමනම් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසද මේ මැර පිරිස ගෝඨා ගෝගමට එව්වේ. ඒ වගේම තමයි විශේෂ දෙයක් අපි දැක්ක කොළඹ හැමතැනම මාර්ග බාධක දාලා තිබ්බා. සාමකාමී උද්ඝෝෂකයන්ට තියා සාමාන්‍ය මිනිස්සුන්ටවත් ඇතුල් වෙන්න බැරි වෙන්න සමහර පාරවල් වහලා තිබ්බා. හැබැයි මේ වහපු මාර්ග බාධක ආණ්ඩුවට හිතවත් මැරයන්ට ඇරුණා. සාමාන්‍ය මිනිස්සුන්ට විවෘත වෙච්ච නැති පාරවල් කොහොමද මේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන්ට ඇරුණේ? ගෝඨා අර කලින් කිව්වා වගේ අරලියගහ මන්දිරයෙන් එළියට ආපු කට්ටිය මුලින්ම ගියේ මේ වහපු මාර්ග බාධකත් අරගෙන මුලින්ම ගියේ මහිනා ගෝගමට පහර දෙන්න. මහිනා ගෝගමට පහර දීලා වුන් එලවලා ඉන් පස්සේ ඔවුන් කෙලින්ම ගෝඨා ගෝගමට යන්න ගියා. ඔවුන් ගෝඨා ගෝගමට යන්න යද්දි ඒ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දෙන්න දුරකථනයට ගත්තත් කවුරුවත් ෆෝන් එකට ආවේ නැහැ. ඉන් පස්සේ පොලිස්පතිවරයාට ලිඛිතව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැනුම් දුන්නා. මයිනා ගෝගමට පහර දීලා තියෙන්නේ. දැන් ඊළඟට ගෝඨා ගෝගමට පහර දෙන්න යන්නේ. මේකෙන් පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ යන පිරිස වහාම නවත්තන්න කියලා. ඒ අවස්ථාවේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැනුම් දුන්නා. හැබැයි පොලිසියට බැරි වුණා මේගොල්ලෝ නවත්තන්න. පොලිසිය මේගොල්ලොන්ව නැවැත්තුවේ නැහැ. පොලිසියට පුළුවන්කම තිබ්බා ඕනනම් ගෝඨා කියන්නේ මයිනා ගෝගම ඉඳන් ගෝඨා ගෝගමට සැලකිය යුතු දුරක් තියෙනවා. මෙතෙන්ට යද්දී කඳුළු ගෑස් ජල ප්‍රහාර හරි මොනවා හරි කරලා මේක නවත්තන්න තිබ්බා. පොලිසිය හිතාමතා ඒක නැවැත්තුවේ නැහැ. අද හවස 4යි ගානට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් දාලා තිනවා. ඒ නිවේදනයේ මෙහෙම තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවති ස්ථානයේ දෙසට මෙම කණ්ඩායම ගමන් කිරීමට උත්සාහ කළද පොලිසිය සහ විශේෂ කාර්යපාලකයි එක්ව ගාලුපාර
බාලදක්ෂ මාවත හන්දියේදී එම ප්‍රචණ්ඩකාරී පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු වායුව භාවිතා කරන ලදී. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයේ යෙදෙන පිරිස සහ අරලියගහ මන්දිර දෙසින් පැමිණි පිරිස අතර ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාව ලැබුණු අතර මේ වන විට තත්ත්වය පාලනය කරමින් පවතී. මෙහෙම කියලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිවේදන දානවා. හැබැයි ඇත්තටම උනේ ඒක නෙමෙයි. ගෝඨාගෝගමට ඇවිල්ලා ගහන්න ඉඩ දීලා ඊට පස්සේ ගෝඨාගෝගම හිටපු සාමකාමී විරෝධතාකරුවන්ුත් එල්ල කරලා තමයි ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර පොලිසිය එල්ල කළේ. මේකෙන් පස්සේ වෙච්ච දේවල් අටම දැක්කා. සාමකාමීව තිබ්බ ගෝඨාගෝගමට පහර දීලා ගිනි තිබ්බට පස්සේ තමයි රටේම මිනිස්සු ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න ගත්තේ. නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණේ. මේ අපි කතා කරන වෙලාව වෙනකොට අග්‍රාමාත්‍යවරයා ඉල්ලාස් වෙලා ඉවරයි. අග්‍රාමාත්‍යවරයාගේ පුතෙක් වෙච්ච යෝෂිත රාජපක්ෂ බිරිඳ එක්ක අද උදෑසන විදේශගත වුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ තවමත් ඉල්ලාස් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය අපි කිව්වා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා වෙනම වීඩියෝවක් මාධ්‍ය වලට දාලා තිබ්බා. ඒක කවර් කරන්න ජනමාධ්‍යට ආරාධනා කරලා තිබ්බේ නැහැ. උන්ගේ මාධ්‍ය සාකච්ඡාව. ඉන් පස්සේ පොලිසියෙන් එදිරි නීතිය දැම්මා රට පුරා. ඊට පස්සේ ආයෙත් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවිදිලා දෙන බලතල අනුව කියලා රට පුරා එදිරි නීතිය දැම්මා. මේ අපි කතා කරන මොහොත වෙනකොට මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යයි කියමින් එදිරි නීතිය දාලා තියෙනවා. රජයෙන් විශේෂයෙන් ජනාධිපති මාධ්‍යංශයෙන් උපදෙස් දීලා තිනවා පාරවල් වල යන්න එපා මිනිස්සුන්ට. දුම්රිය මාර්ගවල යන්න එපා. උන් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. බැරි වෙලා හරි එදිරි නීතිය කඩ කළා කියලා මිනිස්සු අත්අඩංගුවට ගන්න ගත්තොත්, එහෙම නැත්නම් දැන් ප්‍රචණ්ඩකාරී වෙනවා කියලා මිනිස්සු අත්අඩංගුවට ගන්න ගත්තොත් මේක කොහෙන් නවතීද දන්නේ නැහැ. මොකද මේ යන විදිහට ලංකාවේ ආරක්ෂිතම ස්ථානයේ විදිහට සැලකපු අරලියගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ තියෙන අග්‍රාමාත්‍යවරයාට, හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සෙත් දිගටම හිටියේ අරලියගහ මන්දිරයේ. ඒකට හේතුව තමයි ආරක්ෂිතම ස්ථානය අරලියගහ මන්දිරය කියලා ඔහු විශ්වාස කළා. මේ වෙනකොට අරලියගහ මන්දිරයටත් පිරිසක් ඇතුළු වෙලා තියෙනවා. අරලියගහ මන්දිරයේ එක ගේට්ටුවකට ගිනි තියලා තියෙනවා. අරලියගහ මන්දිරයේ ලයිට් වහලා අහසට වෙඩි තබමින් ඉන්නවා. මේ අපි කතා කරන මොහොත වෙනකොට දැන් වෙලාව රෑ 11:32යි. හමුදාවේ විශාල පිරිසක් අරලියගහ මන්දිරය ඇතුළේ ඇඳලා ඉන්නවා. තත්ත්වය ඒ තරම් භයානකයි. අපි මේ දැන් කතා කරන වෙලාව වෙනකොට අද දවසේ ඇති වෙච්ච තත්ත්වයන් හින්දා 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතා විශාල පිරිසක් රෝහල්ගත කරලා තියෙනවා. රට සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට පත් වුණේ මොකක් හින්දාද? මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ උසස් පොලිස් නිලධාරීන්. අපි එහෙම කියන්නේ මේක සැලසුම් සහගත ප්‍රකාරයක් සහ මාස ගණනක් තිස්සේ මේ තත්ත්වයේ එනකන් ඔවුන් බලාගෙන හිටපු නිසා. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්සුනාට පස්සේ සමහර ඇමතිවරු ලියුම් යවුවා අපි ඉල්ලා අස්සුනා කියලා. හැබැයි නීතිය අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්සුනාට පස්සේ කැබිනට් මණ්ඩලය විසිරෙනවා. ඇමතිවරු තමන්ගේ ගෙවල් බේර ගන්නද දන්නේ නැහැ. බොරුවට ලියුම් යවුවා අපි ඉල්ලා අස්සුනා කියලා. කලින් කිව්වා වගේ මේ කතා කරන මොහොත වෙනකොට රජයේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන් රැසකගේ ගෙවල් ගිනිපත් වෙලා ඉවරයි. අද රැයට තීරණාත්මකයි. අද රැයට මොන වගේ දේවල් වෙයිද කියලා අපිට තවම කියන්න බෑ. අරලියගහ මන්දිරයේ ගාව වීරකැටියේ විවිධ ප්‍රදේශවල විශාල පිරිසක් දේශපාලඥයන් ගෙවල් වට කරමින් තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ සාමකාමීව ඉන්න, ප්‍රචණ්ඩ වෙන්න එපා. සාමකාමීව තමන්ගේ විරෝධතාවය දක්වන්න, ජනාධිපතිවරයා යනතුරු විරෝධතාවය දක්වන්න. කිසිම හේතුවක් නින්ද ප්‍රචණ්ඩ වෙන්න එපා. මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි අද අරලියගහ මන්දිරයට ගෙනාපු 90%ක්ම පිරිස ගෙනාවේ බොණ්ඩ දීලා, සල්ලි දීලා සහ සමුර්ධිය කපනවා කියලා බය කරලා. ඔවුන්ට සමහරු පහර දෙද්දී ඔවුන් කිව්වා මේ සමුර්ධිය කපනවා කියලා බය කරලා තමයි ගෙනාව කියලා. ඉතින් ඔවුනුත් ඇත්තටම සාමාන්‍ය මිනිස්සු, අහිංසක මිනිස්සු. ඔවුන් ආරක්ෂා කරන්න කියලා ඉල්ලමින් මේ වීඩියෝ එක අවසන් කරනවා. අද රෑ එළි වෙද්දි මොනවා වෙලා තියෙයිද කියලා අපිට කියන්න බෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා.